නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, අද ධර්ම දානය සිද්ධ වෙන්නේ තමන්ගේ ආදරණීය දෙමාපියන්ට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පින්වත් දියණියක් විසිනුයි ධර්ම දානය සිද්ධ කරන්නේ. 27 වෙනි උපන්දිනයේ යෙදුණු පින්වත් AGWM නදීකා ප්‍රියදර්ශිනී නවරත්න මෙනවිය. ඇය බලාපොරොත්තු වෙනවා තමන්ගේ ආදරණීය අම්මටත් ආදරණීය තාත්තටත් මේ ජීවිතයේ සුවසේ දහමේ හැසිරෙලා ධර්මාවබෝධ කරගන්නට ඒකාන්තකට මේ ධර්ම දානය හේතු වේවා කියන ආශිර්වාදයෙන් අපිට හිතවත් අයට, අපි ආදරය කරන අයට, අපි ලෙන්ගතු අයට අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. ඒ අයගේ නිදුක් බව අපි කැමතියි. ඒ අයගේ නිරෝගී බව අපි කැමතියි. මේ ආශිර්වාද කිරීම කියන එක ගැන හරිම ලස්සන ප්‍රවෘත්තියක් තමයි අද ජාතක කතාව විදිහට මම ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ. මේ ජාතක කතාවේ නම ගග්ග ජාතකය. ගග්ග කියන පියාට සෙත් පතපු කතාව. මේ කතා පුවත හරිම ලස්සන කතාවක්. ඒ දවස්වල අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පින්වතුනේ සෙවැන් නුවර ජේතවනාරාමයට යාබදව පසී නදී කෝසල මහරජුරු විසින් කරවපු රාජකාරාම කියන විහාරේ. අදටත් ඒ දඹදිව වන්දනාව යන අයට සෙවැන් නුවර ජේතවනාරාමයට සමීපෙටම වෙන්න ওই රාජකාරාමේ නටමුම් බලන්න පුළුවන්. ඒ රාජකාරාමේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එහි වැඩ ඉඳිද්දී රාජකාරාමේ ධම්සභා මණ්ඩපේ භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීම පිණිස එදා ගොඩාක් ශ්‍රාවක පිරිස එකතු වුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ගොඩාක් එකතු වෙලා හිටියා. ඒ එකතු වෙලා ඉදි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේට කිවිසුමක් පිට වුණා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසමින් ඉඳිද්දී එකපාරක කිවිසුමක් ගියා. කිවිසුම ගියා විතරයි මෙතන මේ නවක භික්ෂුන් වහන්සේලා, අලුතින් මහාන වෙච්ච භික්ෂුන් වහන්සේලා හරියට කලබල වුණා. බුදුරජාණන් වහන්සේ කිවිසුමක් ගියානේ කියලා මේ භික්ෂුන් වහන්සේලා එකපාර උස් හඬින් මහා හඬින් සෑහෙන සද්දයකට කෑ ගහලා වගේ කිව්වා, සුගතයන් වහන්සේ බොහෝ කලක් ජීවත් වෙන සේක්වා, භාග්‍යතුන් වහන්සේ බොහෝ කලක් ජීවත් වෙන සේක්වා කියලා අර සෙත් පැතුවා. කිවිසුමක් ගියපු ගමන් සෙත් පැතීම කියන එක අදටත් තියෙනවනේ. සාමාන්‍ය බලන්න චූටි දරුවන්ට එහෙම ඒක ගොඩාක් පාවිච්චි කරන චූටි ළමයින්ට. පුංචි දරුවෙක් එහෙම කිවිසුමක් කැරියොත් එහෙම අම්මා තාත්තා ආදරෙන් කියනවා නේද? ඒකෝ ආයිබෝ කියනවා.
එක්ක සුවපත් වේවා කියනවා. ඒ තව කෙනෙකුගේ ආදරේ පතල කරන එකන්නේ සෙත් පැතීම. ආදරින් ලෙන්ගතුව කරන දෙයක් නේ. එතකොට අර භික්ෂුන් වහන්සේලාට තිබුණු ලෙන්ගතුකමට තමයි ඉතින්. නමුත් මේක මහා හඬට කළා. සුගතයන් වහන්සේ ජීවත් වන සේක්වා, සුගතයන් වහන්සේ බොහෝ කලක් සුවසේ වැඩ හිඳින සේක්වා කියලා එකපාර හඬ නගලා කිව්වා. මේ හඬ නගලා කියපු ගමන් දහම් කතාව නැවතුණා. දැන් බණ කියන අතරේ මහා සද්දයක් ඇහුණොත් එකපාර අර දේශකයන් වහන්සේට ඒ බණට බාධායිනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දහම් දේශනාවට බාධා වුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව නැවැත්තුවා. නවත්තලා එතන ඒ සිව්වනක් පිරිසකින් ඇහුවා, "ඈ මහණනි, කෙනෙකුට කිවිසුමක් පිට වුණාට පස්සේ ඒ කිවිසුම ගියපු කෙනාට ඔබ කිව්වොත් එහෙම අනේ සුවසේ ජීවත් වේවා, අනේ මුකුත් වෙන්න එපා කියලා ඔබ කිව්වොත් එහෙම ඒ කීම හේතු කරගෙන ඒ කෙනාට ජීවිතේ විශේෂයෙන් කිවිසුමක් යන කෙනාට සුවසේ ජීවත් වේවා කියලා කිව් පළියට ඒ වචනයට එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම රැකෙනවද කියලා ඇහුවා. ඒ වචනේ පුළුවන්ද කියලා ඇහුවා එහෙම ජීවිතේ රකින්න. එතකොට භික්ෂුන් වහන්සේලා කිව්වා, "අනේ ස්වාමීනි, එහෙම ඉතින් වචනකින් තව කෙනෙකුගේ විපතක් නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම කිව්වත් නැතත් ඉතින් එයාට වෙන්න තියෙන විපතන වෙනවයි" කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, "ඉතින් එහෙමනම් මහණෙනි, අදින් පස්සේ මේ භික්ෂුන් වහන්සේ නමකට කිවිසුමක් ගිහපු පළියට කෑකොස්සන් ගහන්න යන්න එපා" කිව්වා. "අනේ සුවසේ ජීවත් වේවා, බොහෝ කල ජීවත් වේවා කියලා කියන්න එපා" කිව්වා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ වදාළේ? දැන් මේ උතුම් දහම් කතාව සම්පූර්ණයෙන් මෙතන අඩාල වුණානේ. මේ කෑ ගහන්න ගිහිල්ලා සුවසේ ජීවත් වේවා කියලා එකපාර කියන්න ගිහිල්ලා අර අහමින් හිටපු සංසිඳීමෙන් ශ්‍රවණය කරමින් හිටපු දහම් කතාව සම්පූර්ණයෙන්ම නිකන් අඩාල වෙලා ගියා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා, "අදින් පස්සේ ඔහොම කියන්න එපා" කිව්වා. අදින් පස්සේ එහෙම කියනවනම් වරදක් කියලා බුදුරජාණන් වහන්සේ විනය පැනවීමක් කළා. දැන් ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා මොනම හේතුවකටවත් ඒ ආශිර්වාදයත් එක්ක සම්බන්ධ වුණේ නැහැ. භික්ෂුන් වහන්සේලා මේක ටිකක් තදට ගත්තා. බුදුරජාණන් වහන්සේ කියපු වචනේ. ඉතින් ඒ කාලේ මිනිස්සු පුරුද්දක් විදිහට තිබිච්ච එක. භික්ෂුන් වහන්සේ නමකට කිවිසුමක් ගියාම අනේ ඒ මිනිස්සු කියනවා, "අනේ ස්වාමීන් වහන්සේ සුවපත් වේවා, ස්වාමීන් වහන්සේ බොහෝ කල් ජීවත් වේවා" කියලා මිනිස්සු සෙත් පතනවා. දැන් අද වුණත් ස්වාමීන් වහන්සේ නමකට අසනීපයක් වුණා කියලා ආරංචිනුත් එහෙම මේ සදහැවත් උපාසක උපාසිකාවෝ සෙත් පතන්නේ, ආශිර්වාද කරන්නේ, පින් අනුමෝදන් කරන්නේ නැද්ද? ආන්නේ වගේ මිනිස්සු ඒ කාලේ ස්වාමීන් වහන්සේ නමකට කිවිසුමක් ගියපු ගමන් අනේ ස්වාමීනි සුවපත් වේවා, ඔබ වහන්සේ බොහෝ කල් ජීවත් වේවා කියලා ඔහොම කියනවා. කීවහම ස්වාමීන් වහන්සේලා ඒකට මොකක් හරි ප්‍රතිචාරයක් දක්වන්න එපැයි. අනේ පින්වතුන්ලාත් එහෙනම් සුවපත් වේවා, පින්වතුන්ලාත් බොහෝ කල් ජීවත් වේවා කියලා නේ. දැන් ස්වාමීන් වහන්සේලා මේක කියන්නේ. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම කියන්න එපා කියලා. ඒකින්ද ඔක කියන්නේ කියලා. දැන් ස්වාමීන් වහන්සේලා මේ මොකුත් නොකිය නිශ්ශබ්දව ඉන්නවා. එතකොට ඇතැම් මිනිසුන්ට ටිකක් හිතට දුක හිතුණා. ඒ මිනිස්සු ඒ තැන තැන කතා වෙන්න පටන් ගත්තා. මේක හරි වැඩක් නේ. මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ මේ භික්ෂුන් හරියට ගොළුවෝ වගේනේ. උන්වහන්සේලාට කිවිසුමක් ගියාම අපි කියනවා අනේ ස්වාමීන් වහන්සේ සුවපත් වෙන්න කියලා. උන්වහන්සේලාට බෑනේ වචනයක් අපි වෙනුවෙන් කියන්න. එහෙනම් පින්වතුන්ලාත් සුවපත් වේවා කියලා. මේ කිසිම මේ එහෙම ගතිගුණයක්වත් නැහැනේ මේ භික්ෂූන්ට කියලා. හරි ස්වාමීන් වහන්සේලාට අර ගරහලා මිනිස්සු එහෙම කතා කළා. මිනිස්සු දන්නේ නැහැනේ මේකට හේතුව මොකද්ද කියලා. එතකොට භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේත් එක්ක පැමිණිලා මේක කිව්වා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්සු දැන් හරියට අපිට දොස් කියනවා ස්වාමීනි, ගරහනවා. මේ අපිට කිවිසුමක් පිට වුණාම මිනිස්සු අපිට ආශිර්වාද කරනවා. අපි ඒකට වචනයක්වත් කියන්නේ නැත කියලා මිනිස්සු දැන් හරියට අපිට දොස් කියනවා.
ඒ තැන්වල එක එක ආඩපාලි කියනවා. අනේ ස්වාමීනි මොකද්ද කරන්නේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ධර්මයේ නොදන්න සාමාන්‍ය ගිහි ජනයා මංගල සම්මත වචන අහන්න හරි ප්‍රියයි. මංගල සම්මත වචනෙට මේ ජනයා හරි ප්‍රියයි. සුවපත් වේවා කියන එක අහන්න ප්‍රියයි. බොහෝ කල් ජීවත් වේවා කියන එක අහන්න ප්‍රියයි. දීර්ඝායුෂ ලැබේවා කියන එක අහන්න ප්‍රියයි. කායික පීඩා මානසික පීඩා නැති වේවා කියලා අහන්න ප්‍රියයි නේ. කරන දේ සාර්ථක වේවා කියලා අහන්න ප්‍රියයි. ඔය පටන් ගත්ත රැකී ආරක්ෂා රාජකාරී කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් හරියත්වා කියලා කියනවා අහන්න ප්‍රියයි. ඉතින් මිනිස්සු ඒවට ආස කරනවා නේ. මංගල සම්මත. දැන් මිනිස්සු කැමති නෑනේ. මිනිස්සු කැමති නෑ අර මේ යම් අයුරකින් සාප කරන වචන, හෙලා දකින්න වචන මිනිසුගේ හිත පාරවනවානේ. මිනිසුන්ගේ හිත පාරවන වචන වෙනුවට මංගල සම්මත වචන පාවිච්චි කරනකොට ඒ මිනිස්සු හරි ප්‍රීතියටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මහණෙනි අදින් පස්සේ ඔබට කිවිසුමක් ගියාම මිනිස්සු කිව්වොත් එහෙම අනේ ස්වාමීනි සුවපත් වේවා කියලා ඔබත් කියන්න. එහෙනම් ඔබලාද බොහෝ කල් සුවසේ ජීවත් වේවා කියලා සෙත් පතන්න කිව්වා. අදින් පස්සේ ඒකට අවසර දෙනවා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේගෙන් විමසන්ට හිතුවිල්ලක් ඇති වුණා. එතන ඒ හිටපු භික්ෂුන් වහන්සේ නමකට හිතුවිල්ලක් ඇති වුණා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුවසේ ජීවත් වේවා කියලා කියන්නාට යලි සුවසේ ජීවත් වේවා කියලා ප්‍රතිවචනය දීම මේක ස්වාමීනි කොයි කාලේ ඉඳලා පටන් ගත්ත පුරුද්දක්ද කියලා අහන්න හිතුණා. අනික් කෙනාට සුවපත් වේවා කියලා කිව්වහම පෙරලා සුවපත් වේවා කියලා ප්‍රතිවචන දීම මේක ස්වාමීනි කොයි කාලේ ඇතිවෙච්ච එකක්ද? මේ ගැන ස්වාමීනි අපට කියා දෙනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඕක ගොඩාක් පරණ සිරිත. මේ කල්පේ ගොඩාක් ඈත සිද්ධ වෙච්ච සිදුවීමක් තමයි ඔය සිද්ධිය. සුවපත් වේවා කියන්නාට පෙරලා සුවපත් වේවා කියා සෙත් පැතීම. ඒ සිදුවීම තමයි ගග්ග ජාතකය. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ගොඩාක් ඉස්සර කාලේ බ්‍රහ්මදත්ත කියලා රජෙක් බරණැස රාජ්‍ය විචාරමින් හිටියා. ඔය කාලේ බෝධිසත්වය උපන්නා ඔය බරණැසට නුදුරු තැනක එක්තරා බ්‍රාහ්මණ පවුලක. ඔහුගේ පියා බෝධිසත්වයන්ගේ පියා වෙළඳාම් කරගෙන තමයි ජීවත් වුනේ. බෝධිසත්වයොත් 16 හැවිරිදි වියට පත් වෙලා තරුණයා වුණාට පස්සේ කඳා වලලු ආදී බඩු උස්සගෙන පියාත් එක්කම වෙළඳාම යනවා. හරි නුවණැති මේ බෝධිසත්ව තරුණයා. එදා මේ තාත්තයි පුතයි දෙන්න ගම් නියම් ගම්වල වෙළඳාම් ආදී කරගෙන ඔන්න පිළිවෙලින් බරණැසට ආවා. බරණැස් මහා නගරෙට. බරණැස් මහා නගරේ දොරටුපාලයාගේ ගෙදර නැවතිලා බත් වේවාගෙන කාලා නවතින්න තැවනක් හෙව්වා. කොහෙද අපි නවතින්නේ කියලා. එතකොට බෝධිසත්වයන්ගේ පියා මිනිසුන්ගෙන් නවාතැන්පලක් ගැන අහනකොට මේ මිනිස්සු කිව්වා මිත්‍රයා මේ නගරේ ඉතින් ඔබට මේ රාත්‍රී නවතින්න ශාලාවක් නම් තියෙනවා. හැබැයි එතන ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ශාලාවේ අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා. ඒ අමනුෂ්‍යයෙන් කරදරත් වෙලා තියෙනවා මිනිසුන්ට. මේ මිනිසුන්ගේ ජීවිතත් නැති වෙලා තියෙනවා. ඉතින් එතන තමයි සාමාන්‍යයෙන් මේ වෙලාවෙ නම් නවතින්න තැනකට තියෙන්නේ. හේවණක් තියෙන තැනක් විදිහට. ඔබට ප්‍රශ්නයක් නැත්නම් ඉතින් ගිහින් ඒකේ ඉන්න කිව්වා. දැන් ඉන්න කිව්වේ කොහෙද? අමනුෂ්‍යෝ වසනවා කියලා බිහිතියක් තියෙන තැනක. එතකොට බෝධිසත්වයන් වහන්සේ කිව්වා අපි යන්තාත්තේ අපි මක්කට යක්කුන්ට බය වෙන්නේ. තාත්තට මං වගේ පුතෙක් ඉද්දි මොකටද යක්කුන්ට බය වෙන්නේ? තාත්තා ඉන්න මං ඕන යකෙක්ව තාත්තා ඉස්සරහා দমনය කරනවා කියලා. ඉතින් බෝධිසත්වෝ එහෙම කෙනෙක් ඒ කාලේ. ඒ වගේ නුවණක්, ඒ වගේ ධෛර්යයක්
තිබ්බ කෙනෙක්. ඉතින් බෝධිසත්වයන් වහන්සේ මේ කියපු කතාවත් එක්ක ඔන්න තාත්තයි පුතයි දෙන්න අර අමනුෂ්‍යයා ඉන්න ශාලාවට ගියා නවතින්න. දැන් බෝධිසත්වයන් වහන්සේ හොඳ කල්පනාවෙන් ඉන්නවා. තාත්තට පොඩ්ඩක් නිින්ද ගියා. නිින්ද ගියා විතරයි ඔන්න අමනුෂ්‍යයා මේ දෙන්නාට කරදර හිංසා කරන්ට මේ දෙන්නා කරා මේ අමනුෂ්‍යයා හිංසීරුවේ කිට්ටු වුණා. බෝධිසත්වයන් වහන්සේගේ නුවණ නිසා මේ අමනුෂ්‍යයා මේ සාමාන්‍ය මිනිසෙකුට අඳුනගන්න බැරි ස්වරූපෙන් ආවේ. හැබැයි බෝධිසත්වයෝ නුවණේ තියෙන්නේ. සැනකින් අඳුනගත්තා මේ අමනුෂ්‍යයා කියලා. ඒ අමනුෂ්‍යයා ගැන බෝධිසත්වයෝ කල්පනා කළා මේකා දැන් සාමාන්‍යයෙන් අමනුෂ්‍යයෝ ගැන බෝධිසත්වයන්ට දැනුමක් තිබිලා තියෙනවා. ඒත් අමනුෂ්‍යයෝ පාලනය වෙනවනේ යක්කු. යක්කු පාලනය වෙනවා ඉහළ යක්කුන්ගේ. ඒ යක්කුන්ගේ වරමට තමයි සාමාන්‍ය යකෙක් වැඩ කරන්නේ. එහෙම හිතුමනාපේ යක්කු වැඩ කරන්නේ නැහැ. දැන් බෝධිසත්වෝ ඒක දැනගෙන හිටියේ. මේ යකා කළා ඒක උපායක්. ඒ උපාය තමයි සියුම් කුඩක් එකපාර විසිරවලා ඇරියා අර බෝධිසත්වයන්ගේ පියා පැත්තට. තාත්තා පැත්තට සියුම් කුඩක් මෙහෙම විසිරවලා ඇරියා. ඒ කුඩ නහයට ගියපු ගමන් කිවිසුම් යන විදිහේ කුඩක්. අනේ මේක නාහෙට ගියා. තාත්තගේ නහයට ගිහිල්ලා අර නිදාගෙන හිටපු තාත්තා එක පාර කිවිසුමක් අරගෙන නැගිට්ටා. කිවිසුම අරගෙන නැගිටිනකොටම බෝධිසත්වයන් වහන්සේට තිබිලා තියෙන අර පුරුද්ද. බෝධිසත්වයෝ සාමාන්‍යයෙන් කියනවා තාත්තට කිවිසුමක් ගිහපු ගමන් අනේ මගේ තාත්තා සුවසේ ජීවත් වේවා. බෝධිසත්වෝ කිව්වා. තාත්තා සුවසේ ජීවත් වේවා කියලා කිව්වා. තාත්තා සුවසේ ජීවත් වේවා කියනකොට තාත්තත් කියලා ආයෙ නිදාගන්න ලැහැත් උනේ. එතකොට බෝධිසත්වය බලාගෙන හිටියේ අර යකාගේ හැසිරීම. යකා තාත්තා පැත්තට කොහොම ලං වෙනවා. ලං වෙනකොටම බෝධිසත්වය කල්පනා කළා දැන් මේ යකා එකපාර අපිව මරාගෙන කන්න පුළුවන්කම තියෙද්දි මේ මොකෝ මේ නිකන් අමුතු විද්‍යාවක් කරන්නේ. මේ යකාගේ මොකක් හරි උපක්‍රමයකින් තමයි තාත්තට කිවිසුම ගියේ. කිවිසුම ගියපු ගමන් මං තාත්තට බොහෝ කල් ජීවත් වේවා සූපත් වේවා කියලා සෙත් පැතුවා. සෙත් පැතුව මං ඇයි යකා මගේ පැත්තට හැරෙන්නේ නැතුව තාත්තා පැත්තට හැරෙන්නේ? එකත් එකටම තාත්තත් සූපත් වේවා කියලා මට ප්‍රතිවචනයක් දුන්නොත් හරියයිද? දැන් බෝධිසත්ව නුවණින් හිතුවා. වේගවත් නෝනා. දැන් ওই මහා විස්තර වශයෙන් කියපු එක බෝධිසත්ව සැනකින් හිතුවා. බෝධිසත්වයන් වහන්සේ එක පාර තාත්තට කිව්වා තාත්තේ මං තාත්තට සූපත් වේවා කිව්වනේ. තාත්තත් මට සූපත් වේවා කියලා ප්‍රතිවචනේ දෙන්න කිව්වා. එතකොට තාත්තා කිව්වා මගේ පුතේ පුතත් සූපත් වේවා කියලා කිව්වා. ඒ සුවපත් වේවා කියලා කිව්ව ගමන්ම ඔව් සුවපත් වේවා කියන වචනේ පිට කරපු ගමන්ම යක්ෂයා එකතන නැවතුණා. දෙයගෙන විස්තරය තියෙනවා මෙහෙම. බෝධිසත්වයන් වහන්සේ තාත්තට සෙත් පැතුව මෙහෙම. ගර්ග නමින් මෙහි සිටිනා පියාණෙනි මගේ 100 වසරක ආයු ලබා තව 20 වසරකුත් ලබා අවුරුදු 120ක්. ඒ කියන්නේ මේ සිද්ධිය වෙනකොට මිනිස්යාගේ ආයු ප්‍රමාණය තිබිලා තියෙන්නේ කොච්චරක් වගේද? 120ක්. බලන්න පින්වතුනි මේ ලෝකේ එහෙම ස්වභාවයක් තියෙනවා. මේ ලෝකේ තියෙනවා කාලයකට ආයුෂ වැඩෙනවා කාලයකට ආයුෂ පිරිහෙනවා. පින්වතුන්ලා අහලා තියෙනව නේද දේශනා තුළම අවුරුදු 80000 70000 60000 එහෙම කාල අහලා තියෙනව නේද? අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරනකොට මිනිසයාගේ වයස අවුරුදු 100ක් 120ක් වගේ තිබුණේ. එනමුත් මේ වෙනකොට ඒ කොටස ගොඩාක් අඩු වෙලා. ජාතක කතාවල ඇතැම් වෙලාවට අපිට මකාදේව ජාතකය, මහා මණ්ඩාතු ජාතකය වගේ ජාතක කතාවල හමු වුණේ නැද්ද? හිතා ගන්න බැරි තරම් ආයුෂ. ඒ කාලවලට කියනවා ආයු අසංකේය.
මහා මන්දාතු රජුරුවන්ගේ ඊළඟට මේ මකා දේව රජුරුවන්ගේ සාමාන්‍යයෙන් චූටි ළමයා කාලේ විතරක් ආයුෂ අවුරුදු 84000ක් තිබුණා කියනවා. තරුණයා විතරක් ආයුෂ අවුරුදු 84000ක් තිබුණා කියනවා. ඉතින් එහෙම ආයුෂ. එහෙනම් මහා මන්දාතු රජුරුව ගැන තියෙනවා රජුරුව දිව්‍ය ලෝකයේ ගිහිල්ලා තව්තිසාවේ රජකම් කළානේ. තව්තිසාවේ මහා මන්දාතු රජුරුව රජකම් කරනකොට ශක්‍රියෝ 36 දෙනෙක් චුත වුණා කියනවා. ශක්‍රියෝ 36 දෙනෙක් පහළ වෙලා චුත වුණා කියලා කියන්නේ සෙල්ලම් කාලයක්ද? එච්චර ආයුෂ. එහෙමත් තිබිලා තියෙනවා. හැබැයි මේ ජාතක පුවතේ මේ විස්තරේ සිද්ධ වෙන කාල වෙනකොට මිනිසුන්ට එච්චර ආයුෂ තිබිලා නෑ. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ක් තියෙන කාලයක් මේ. ජීවත් වේවා යහතින් පියාණෙනි මගේ පිසාචයෝ කිසිවිට මාවද අනුභව නොකරත්වා ආයු ලබා 120ක් ඔබ ජීවත් වේවා කිව්වා. ඔන්න තාත්තට සෙත් පැතුවා. ඒ තාත්තට ඒ විදිහට සෙත් පැතුනකොට තාත්තා සෙත් පැතුවේ මෙහෙම. මගේ පින්වත් පුතේ ඔයත් 120 වසරක් ලෙස ආයු ලබාගෙන සුවසේ ජීවත් වේවා. පිසාචයෝ මෙහි සිටිනා කତ୍වා විස හලාහලම පුතේ ඔබට 120 වසරකටම ආයු ලැබේවා. තාත්තත් එහෙම සෙත් පැතුවා. තාත්තා සෙත් පැතුවා විතරයි යකාට කරගයා ගන්න දෙයක් නැතුව යකා නැවතුණා. එතකොට බෝධිසත්වයෝ දැනගත්තා යකා හිර වුණා කියලා. කියන්නේ දැන් යකාට තාත්තටවත් මටවත් කිට්ටු වෙන්න බෑ කියලා දැනගත්තා යකාගේ ඉරියව් වලින්. බෝධිසත්වය ඇහුවා එම්බල මං ඔබව අඳුනගත්තා. ඔබ මේ ශාලාවට අධිග්‍රහිතව ඉන්න යක්ෂයා කියලා මං අඳුනගත්තා. එම්බල ඔබ ඇයි මේ ශාලාවට වෙලා මේ විදිහට මිනිසුන්ට කරදර හිරිහැට පීඩා කරන්නේ? එතකොට ඔන්න යකා අර නොපෙනෙන වේසේ සම්පූර්ණයෙන්ම අත්හැරලා පේන වේසෙටම ආවා. දැන් අඳුනගෙන ඉවරයිනේ. එනිසා පේන්නම ආවා. පේන්න ඇවිල්ලා යකා කිව්වා මං 12 අවුරුද්දක් වෙසමුණි මහා රජුරවන්ට දරදිය ඇදලා වරමක් අරන් ඉන්න එකෙක්. මේ වහල යටට එන අය සම්බන්ධයෙන් මට වරමක් තියෙනවා කිව්වා. එතකොට මේ වරම ගන්නට මෙයා අවුරුදු 12ක් තිස්සේ වෛශ්‍රවණ මහා දිව්‍ය රාජයාට වෛශ්‍රවණ දෙවියන්ට යක්ෂයන්ට අධිපති දෙවියාට ආවතේව කරලා තිනවා. ආවතේව කරලා සෑහෙන අමාරුවෙන් තමයි වරම අරගෙන තියෙන්නේ. එතකොට බෝධිසත්වය අහනවා ඈ යක්ෂය උඹට මේ ශාලාවට එන ඕන කෙනෙක්ව මරාගෙන කන්ට වරම තියනවද? එහෙමද වරම දුන්නේ කියලා ඇහුවා. නෑ නෑ එහෙම නෙමෙයි කිව්වා වරම තියෙන්නේ. කියාපන් කිව්වා වරම කොහොමද තියෙන්නේ කියලා. කිව්වා වරම තියෙන්නේ යම්කිසි කෙනෙක් තව කෙනෙකුට කිවිසුමක් ගියාට පස්සේ ඒ කිවිසුමක් ගියපු කෙනාට සෙත් පැතුවේ නැත්තම් සුවපත් වේවා කියලා කිව්වේ නැත්තම් ඒ සුවපත් වේවා කියපු නැති එකව මට කන්ට අවසර තියෙනවා. ඊළඟට අපි හිතමු කිවිසුමක් කියපු කෙනාට සුවපත් වේවා කියලා සෙත් පතනවා කියලා. සෙත් පතද්දී කිවිසුම ගියපු පුද්ගලයා සෙත් පැතුව කෙනාට සෙත් පැතුවේ නැත්තම් ප්‍රතිවචන දුන්නේ නැත්තම් මට කිවිසුම ගියපු එකව කන්න පුළුවනි. මට ඕන් ඔහොම තමයි කව වරම තියෙන්නේ. එතකොට යකා මොකද කරන්නේ? ශාලාවට කවුරු හරි ආපු ගමන් ශාලාවට පැමිණිච්ච මිනිසයාට ඒ ශාලාවට පැමිණි පිරිසට යම් කිසි සියුම් කුඩකින් කිවිසුම් යන්න සලස්සනවා. කිවිසුම් යනකොට කවුරු ගණන් ගන්න නැතුව හිටියොත් ඉතින් ඔක්කොමලා ටික ඉවරයි. සුවපත් වේවා කියලා කිව්වොත් එහෙම ඒ කියපු අයව බේරෙනවා. සුවපත් වේවා කියද්දී අර කිවිසුම් ගියපු නැති මිනිස්සු මේ කිවිතුම් ගියපු මිනිස්සු ප්‍රතිවචන දුන්නේ නැත්තම් ඒකුන්ට ඉවරයි. ආදත් ඉන්නවත් දන්නේ නැහැ ශාලාවල ওই වගේ යක්කෝ. බලන්න මේ ලෝක ස්වභාවය හරි අමුතුයි. ලෝකේ එක එක දේවල් පවතින විදිහ වින්තුනේ. එතකොට බෝධිසත්වයන් වහන්සේ කියනවා එම්බල එහෙනම් ඉතින් උඹට දැන් අපි දෙන්නවම අනුභව කරන්න බෑනේ කිව්වා. යකා කිව්වා ඔව් තොපි බේරුණා කිව්වා. තොපි බේරුණා කිව්වා මගේ වරමට තොපි අයිති නෑ කිව්වා.
හැබැයි නුඹේ නුවණ නිසා තමයි කිව්වා බේරුනේ. තාත්තා බේරුනේ නුඹේ නුවණ නිසා. නුවණ නොතිබුණා නම් කිසි බේරුමක් නැහැ කිව්වා. එතකොට බෝධිසත්වයන් වහන්සේ මේ යක්ෂයාට කියනවා එම්බල තවත් කෙනෙකුට කිවිසුමක් ගියපු පමණින් සුවපත් වේවා කියලා කිව්වට ඒක වචනයක්. එපමණකින් ජීවිතේ සුවපත් වෙන්නේ ඒ වචනින් ජීවිතේට සම්පූර්ණ ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. උඹ ආශිර්වාදය කියන්නේ මොකද්ද කියලා දැනගෙනද ඔය යක්ෂ ජීවිතයක් ලබාගෙන ඉන්නේ? කනෙවේ කිව්ව ආශිර්වාදේ. අනික් කෙනෙකුට සෙත් පතන්න කලින් අනිත් කෙනෙක් සෙත් පතනවාද කියලා බලන්න කලින් උඹට සෙත් පතා ගනින් කිව්වා. යකාට. උඹේ ජීවිතේට කිසි සෙතක් නැහැ. උඹේ ජීවිතේට කිසි ආරක්ෂාවක් නැහැ. උඹ අනිත් මිනිස්සු සෙත් පතනවාද කියලා බල ඉන්නවා. උඹ ප්‍රාණඝාත කරන එකෙක්. කෝ උඹට සෙතක්? උඹ අනිත් මිනිසුන්ගේ ජීවිත තොර කරන එකෙක්. කෝ උඹට සෙතක්? උඹ නිරේ යන පාප කර්ම කර ඉන්න එකෙක්. කෝ උඹට සෙතක්? අනිත් මිනිස්සු සෙත් පතනවාද ආශිර්වාද කරනවාද කියලා බලන්න කලින් උඹට සෙතක් කරගනින් කිව්වා. යකාගේ ඇඟ සලිත වෙලා ගියා. ඇයි මේ ඇත්තනේ කිව්වේ? ඇත්ත කියනකොට සත්‍ය ඉදිරියේ අනේ මේ ඇත්තනේ කියලා දමනය වීමක් වෙනවා නුවණ තියෙනවා නම්. එතකොට මේක යකෙක් වුණත් නුවණ තිබුණා. අද කාලේ සමාජලාවට ඇත්ත කියනකොට ඒ ඇත්තට එක එක සත්‍ය පිළිගන්නේ නැතුව ඒ සත්‍යයට එක එක මඩ ගහනව නේද? හරියට දකින්න ලැබෙනව නේද? සත්‍ය කියනකොට උහුලන්න බෑ. ඒ සත්‍යය නිකන් විහිළුවකට ගන්නවා. විහිළුවකට අරගෙන ඒකට නොයේක් මේ ජරා කතා කියනවා. ඒවට නොයේක් විදිහට හින්ට් හදනවා. සත්‍යයට මේ බුදුරජාණන් වහන්සේගේ භාෂිතයට කොච්චර මිනිස්සු කරනවද වර්තමානයේ? ඊළඟට මේ වගේ ජාතක කතාවලට මේ ජාතක කතා කියලා කියන්නේ බුදුමුයි වදාළ සත්‍ය. ජාතක කතාවලට කොච්චර මිනිස්සු එක එක කතන්දර කියනවද? ඇයි මේ සත්‍යයට හිත නැමෙන්නේ නැත්තේ? සත්‍යයට හිත නැමෙන්නේ තියෙන්න හේතුව ප්‍රඥාවේ දුර්වලකමයි. ප්‍රඥාවෙන් තමයි පින්වතුනි සත්‍ය අල්ලන්න දෙන්නේ. සත්‍ය ගෝචර වෙන්නේ ප්‍රඥාවට. ඒකනේ ප්‍රඥා පාරමිතා පිරු අපගේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පරම සත්‍ය ඉස්මතු කරලා ගත්තේ. ලෝකේ පරම සත්‍යය තමන් වහන්සේගේ නුවණින් ඉස්මතු කරලා ගන්නට අපේ බුදුරජාණන් වහන්සේ පාරමී පිරුවනේ. ඒ පාරමී අතරේ ප්‍රඥා පාරමිතාව තිබුණා. ප්‍රඥා පාරමිතාව විතරක් තිබුණේ. සත්‍ය පාරමිතාව තිබුණා. සත්‍යයට හිස නමනවා. සත්‍යයට හිස නමන්නේ ප්‍රඥාවන්තයා. යක්ෂයෙක් වුණත් මෙතන හිටියේ ප්‍රඥාවන්තයෙක්. යක්ෂයාගේ ඇඟ සලිත වෙලා ගියා. යක්ෂයා බෝධිසත්වයෝ ඉදිරියේ දන ගහගත්තා. දන ගහගෙන කිව්වා වීර පුරුෂය මට අවවාද කරන්න කිව්වා. ඉතින් බෝධිසත්වයෝ අන්න ඒ වෙලාවේ හරි ලස්සනයි. බෝධිසත්වයන් වහන්සේ මේ යක්ෂයාට බණක් කිව්වා. ඒ බණ කිව්වේ පන්සිල් ගැන. බෝධිසත්වයෝ ඒ කාලේ දන්නේ පන්සිල් ගැන උගන්වන්නට. පංචශීලය ගැන පංචශීලයේ වටිනාකම ගැන කියලා දෙන්න තමයි බෝධිසත්වයෝ ඒ කාලේ දැනගෙන ඉඳලා තියෙන්නේ. බෝධිසත්වයෝ කිව්වා යක්ෂය තමුන්ව උපමාවට අරගෙන බලපන්. තමාව උපමාවට අරගෙන හිතපන්. උඹ කැමතිද උඹේ ජීවිතේ කවුරු හරි දැහැගන්නවට? උඹ කැමතිද මේ කවුරු හරි උඹේ ප්‍රාණය නිරුද්ධ කරනවට? උඹ කැමති සුවසේ ජීවත් වෙන්න. ඉතින් උඹ වගේමනේ මේ අනිත් සත්තුත්. ඒ නිසා යක්ෂේ වරමක් ලැබුණා කියලා ප්‍රාණඝාත කරන්න එපා. ප්‍රාණඝාතය කියලා කියන්නේ වරමක් නෙමෙයි ශාපයක් කිව්වා. ඒ නිසා වරමක් ලැබුණා කියලා ප්‍රාණඝාත කරන්න එපා කිව්වා. ඉතින් පස්සේ ඊළඟට යක්ෂය උඹ Tamanටම උපමා කරලා බලපන්. උඹේ වටිනා වස්තුවක් හොරෙන් පැහැර ගන්නවට උඹ කැමතිද?
උඹ ආසා කරන්නේ උඹ සන්තක දෙයක් හොඳට තමන් ළඟ රැකෙනවාට නේද? ඉතින් ඒ වගේම මේ අනිත් අය. ඒ අය කවුරුත් කැමති නෑ තමන්ගේ දේ හොරකම් කරගන්නවට. එනිසා උඹ හොරකම් කරන්නත් එපා කිව්වා. ඊළඟට මේ යක්ෂයාට කියනවා යක්ෂේ උඹ කැමතිද? උඹේ භාර්යාව වෙනත් පුරුෂයෙක් එක්ක ආද වෙනවට. උඹේ භාර්යාව මේ වෙනත් යකෙක් එක්ක එකතු වෙනවට උඹ කැමතිද කියලා ඇහුවා. ඒ යක්ෂණියක් නින්නේ නැත්තේ. එතකොට කිව්වා නෑ කිව්වා. එහෙනම් උඹ උපමා කරලා බලපන්. උඹ වගේමයි අනිත් අය කැමති නෑ තමන්ගේ ස්වාමීවරු තමන්ගේ භාර්යාවරු නොමග යනවට. ඒ නිසා වැරදි කාම සේවනයෙන් වැළකිය. ඊළඟට ඔබ කැමතිද කාගේ හරි බොරුවකට රැවටෙන්න? ඔබ කැමති හැමෝම අවංකව ඇත්ත කතා කරනවා නන්නේ? ඉතින් ඒ වගේනේ යක්ෂය මේ හැමෝම. ඒ නිසා නුඹත් බොරු කියන්න එපා. ඊළඟට යක්ෂය මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කියලා කියන්නේ තියෙන සිහිනුවන වනසන දෙයක්. ඒ නිසා යක්ෂය මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නත් එපා කිව්වා. ඔන්නෝම පන්සිල් වල හික්මෙව්වා. තමන්ගේ ජීවිතේ පිංගුතුනේ අපි ඒ බඳු යහපතක දැන් බෝධිසත්වයන් වහන්සේ ඒ කාලේ මේ යක්ෂයාට ඊට වඩා දෙයක් කියා දෙන්න දැනුමකින් යුක්ත වුණේ නැහැ. ඒ නිසා පන්සිල් කියලා දුන්නා. දැන් අද වෙනකොට අපේ ජීවිතවලට ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මයෙන් අහන්න ලැබෙන්නේ. ජීවිතේට කොච්චර රැකවරණයක් හදාගන්න අවකාශය අද තියෙනවද? රැකවරණී කියලා කියන්නේ පින්වතුනි කාගේවත් වචනයකට දෙන්න පුළුවන් එකකුත් නෙවෙයි. කාගේවත් වචනයකින් නසන්න පුළුවන් එකකුත් නෙවෙයි. රැකවරණී කියලා කියන්නේ කාගේවත් වචනයකින් මෙහෙම අපේ ඇඟේ ගහන්න පුළුවන් එකක් නෙමෙයි. ඊළඟට අපි හදාගන්න රැකවරණයක් කාටවත් අපින් ගලවලා ගන්නත් බෑ. බුදුරජාණන්සේ හරි ලස්සන උපමාවක් දාලා භාග්‍යවතුන් දේශනා කළා. මිනිස්සු පිරිසක් ගලක් ඔසවගෙන අරගෙන ගිහිල්ලා මේ ගල දැම්ම ගැඹුරු ළිඳකට. වතුර පිරිච්ච ළිඳකට මේ ගල දැම්මා. මේ ගල දානකොට මේ මිනිස්සුන්ට අදහසක් තිබුණා මේ ගල පාවෙන්න ඕන කියලා. ගල පාවෙන්න ඕන කියන හිතින් මිනිස්සු උස්සලා මේ ගල දැම්මට ගල ගිලුණා. සාමාන්‍යයෙන් අපි වතුරට ගලක් දැම්මොත් එහෙම මොකෝ වෙන්නේ? ගල ගිලෙනවා. ඒක තමයි මේ ගලේ ස්වභාවය. අර මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ ගල ගිලෙයි කියලා. අනේ මේ මිනිස්සු එක දිගට මෙතන මේ ගල වෙනුවෙන් නොයේ යාතිකා යාදිලි යාඥා කරන්න පටන් ගත්තා. උස්ස පහන් දැල්ව මිනිස්සු මේ ගල වෙනුවෙන් දැන් යදිනවා. අනේ මේ ගිලිච්චි ගල වතුර උඩට පැමිණේවා. මේ ගිලුණු ගල වතුරේ පාවේවා. මේ ගල නම් යට යන්න එපා. ඇයි අනේ මේ ගල වතුර යටට ගියේ කියලා දැන් මිනිස්සු ගල වෙනුවෙන් යදිනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ගිලිච්චි ගලක් වෙනුවෙන් මිනිස්සු යැදුවාට මිනිස්සුන්ගේ යැදිල්ලක් හේතු කරගෙන අර ගල වතුර උඩට එයිද? නෑ ස්වාමීනි කිව්වා. ඕන් ඔය වගේමයි මිනිස්සෙක් මේ මනුස්ස ජීවිතය ගත කරනකොට ඒ මනුස්සයා කය රකින්නේ. කයින් ප්‍රාණඝාතත් කරනවා, හොරකමත් කරනවා, සල්ලාලකමත් කරනවා, මත්පැන් මත්ද්‍රව්‍යත් පාවිච්චි කරනවා. කය රකින්නේ. ඒ මනුස්සයා තමන්ගේ වචන රකින්නේ. බොරු කේලම් හිස් වචන පරුස වචන ආර්යයන් වහන්සේලාට උපවාද කිරීම, ගුණවතුන්ට නිନ୍ଦා අපහාස කිරීම ඔක්කොම කරනවා. වචන රකින්නේ. ඊළඟට තමන්ගේ හිත රකින්නේ අනුන්ගේ දේවල් වලට ලෝභ කරනවා. යහදීක කේන්තියෙන් ඉන්නවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටික වෙනවා. හිත රකින්නෙත් නෑ. ඒ බඳු තැනැත්තා ඕන්න මිය පරලෝ යනවා. එයා මිය පරලෝ යනකොට අපි හිතමු මේ ලෝකෙම මිනිස්සු කැමති වුණා කියලා. සමහරට ලෝකේ ප්‍රකට චරිතයක් මැරෙනවා. ලෝකෙම ප්‍රසිද්ධ චරිතයක් මැරෙනකොට ලෝකෙම මිනිස්සු කැමති වෙනවා. අනේ මේ කෙනා නම් හොඳ තැනකට යන්න ඕන, සුගතියක යන්න ඕන.
යහපත් තැනක යන්න ඕන කියලා මිනිස්සු කැමති වෙලා අපි හිතමු මුළු ලෝකෙම යා වෙනුවෙන් විශේෂ පූජා යාඥා පවත්වනවා. අනේ මේ මැරිච්ච කෙනා සුගතියකම යන්න ඕන. මැරිච්ච කෙනා දෙව්ලොවකම යන්න ඕන. මිනිස්සු පැතුවාට සිත කය වචනින් දුෂ්චරිතය කරපු කෙනා සුගතියකට යයිද? යන්නේ නැහැ. මිනිස්සුන්ගේ සෙත් ප්‍රාර්ථනා කෝටි ගාණක් තිබුණත් ඒ කිසිවකට බෑ. අර කෙනාගේ ජීවිතයේ ඒ පුරවගත් අකුසල් නසන්ට බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තව උපමාවක්. මහණෙනි, මිනිස්සු ටික ගිතෙල් පුරවපු කලයක් ලිඳක ළඟට අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා මේ කලේ වතුරට දැම්මා. දාලා මේ කලයට ගැහුවා ගලක්. ගහපු ගමක උනේ මැටි කලයක් තිබ්බේ. කලේ බිඳුණා. බිඳිලා අර කටු ටික යටට ගියා. දැන් මිනිස්සුන්ට උවමනා උනේ ගිතෙල වතුරේ ගිල්ලන්ට. හැබැයි ගිතෙල වතුරේ පාවෙනවා. දැන් මිනිස්සු බලාපොරොත්තු වෙච්ච එක නෙවෙයි මේ වෙන්නේ. මෙන්න ගිතෙල් ටික මෙහෙම වතුරේ පාවෙනවා. මේ මිනිස්සු ටික ඔක්කොම එකතු වෙලා පතන්ට යදින්ට යාඥා කරන්න පටන් ගත්තා. මේ ගිතෙල වතුරේ ගිලේවා. ගිතෙල වතුරේ යටට යාවා කියලා දැන් මිනිස්සු කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, මිනිස්සු යැද්දට, මිනිස්සු පැතුවට, මිනිස්සුගේ යාඥාවට අර ගිතෙල් වතුර ඇතුළට යයිද? ගිතෙල් ගිලෙයිද? නෑ ස්වාමීනි. මහණෙනි, උන් ඔය වගේමයි. යම් මිනිසෙක් මේ මනුස්ස ජීවිතය ගත කරනකොට එයා හොඳට සිත කය වචනෙන් පින් කරනවා. කය රැක ගන්නවා. ප්‍රාණඝාත කරන්නේ, සොරකම් කරන්නේ, සල්ලාලකම් කරන්නේ. හොඳට වචන රකින්නවා. බොරු කේලම් හිස් වචන පරස වචන වලකිනවා. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චිමුත් එයා වැලකිලා ඔන්න කයයි වචනේ රැක්කා. ඊළඟට හිතත් හොඳට රැක ගන්නවා. අනුන්ගේ දේවල් වලට ලෝභකම් කරන්න යන්නේ. අනිත් මිනිස්සුන්ට යමක් කමක් තියනවා දැක්කම ඒ මිනිස්සයාට එයා ආශිර්වාද කරනවා. ඉතින් සෙත් පතනවා නේ මේ මිනිස්සයා හොඳට ලබලා තියෙනවා. මේ මිනිස්සයා දියුණු වේවා. කීපෙන්ඩ යන්නේ, කේන්ති අරගන්නේ, පුළුවන් තරම් ඉවසනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටික වෙන්නේ. එයා සම්මා දිට්ඨිය යුක්ත වෙනවා. ඒ බඳු කෙනා ඔන්න යම් දවසක ඇස්පියා ගන්නවා. එයා මිය පරලෝ යනකොට අපි හිතමු මිනිස්සු කොහොම යාට අකමැති කියලා. මේ ලෝකෙ එහෙම වෙයිනේ අනාගතේ. දැන් පේනවා නේද? ගුණවතුන්ට අකමැති. සිල් රකින්න අයට අකමැති. සිල් රකින්න මහන්සි ගන්න අයට අකමැති. සිල් රකින්න මහන්සි ගන්න කෙනෙක් අතින් පොඩ්ඩක් මේ සීලයකට මොකක් හරි හානියක් වුණොත් ඒකට ඇඟිල්ල දික් කර කර ආම් බලාපන් මහ ලොකුවට සිල් රකින්නවා කියනවා. අර බලපං කරගන්න ඒවා කියලා ඒකටම තමන් ළඟ පංච සීලයක්වත් තමන් ළඟ එක සිල්පදයක් තියෙනවද කියලා බලන්නේ. සිල් රකින්න මහන්සි ගන්න කෙනාගේ ඇදීම හොයනවා. අද එහෙම නැද්ද? මේ වර්තමානයේ සමහරවිට තව අනාගතයට යනකොට පිංගතුනේ තව ඉස්සරහට යද්දී මේක මෙහෙම පිරිහෙනවනේ. අපිට පේනවනේ මේක යන්නේ දියුණුවේ කලාවකට නෙමෙයි පරිහානියේ කලාවකට කියලා නේ. මේක පිරිහිලා ගිහිල්ලා අනාගතේ සමහරවිට ගුණයක් පුරන කෙනාට හතුරු ගොඩාක් ඉඳී. අදටත් ඉන්නවා. මීට වැඩි වෙයි. එතකොට අපි හිතමු මේ බඳු ගුණවන්තයෙක් වුණ මැරුණා. මැරුණාට පස්සේ මිනිස්සු ඔක්කොම මේ මිනිස්යාට සාප කරා කියලා හිතමු. මිනිස්සු ඔක්කොම සාප කරනවා. මිනිස්සු ඔක්කොම එක දිගට මේ ශාපයක් දැම්ම. අපි හිතමු අන්තර්ජාලේ පුරාවටම ශාපයක් දැම්ම කියලා. දැන් මුළු ලෝකෙම ඒ කෙනාට ශාප කරනවා. එයා නම් යන්න ඕනේ නිරේමයි. ඒ කෙනා නම් යන්න ඕනේ දුගතියමයි කියලා. එයා දුගතියට යයිද? එයා තමාව සුගතියට අරගෙන යන දේ එකතු කළා. ඒක නසන්ට මිනිසුන්ගේ වචනයකට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න. ආශිර්වාදය කියන එක ජීවිතයට එකතු කරගන්නේ තමා විසින්. ඒක තමුන්ගේ දෙයක්.
සෙත තමුන් හදාගන්න එක. තමුන්ගේ යහපත තමුන් හදාගන්න එක. බුදුරජාණන් වහන්සේ වදාලා එක අවස්ථාවක හරි ලස්සන ගාථාවක්. අත්තාහි අත්තනෝ නාතෝ අත්තාහි අත්තනෝ ගති. තමාය තමාගේ රැකවලා තමන්ගේ ගමන තමන් හදාගන්න එක. තස්මා සංයමය අත්තානං අස්සං භද්‍රංව වාණිජෝ. ඒ නිසා වෙලෙන්දෙකුට වෙළඳාගේ අස්ව කරත්තේ ඉන්න සුන්දර අශ්පයා වටිනවා වගේ. ඒ වටින අශ්පයාවේ වෙළෙන්දා ආදරෙන් රකින්නවා වගේ. මහණෙනි ඔබ රකින්න. බුදුරජාණන් වහන්සේමයි වදාළේ. ගමන් කරන රථයේ අශ්පයා දැන් අද කාලේ මේක පොඩ්ඩක් අපි හොඳට කල්පනා කරලා අරගන්න ඕන එකක්. දැන් ඒ කාලේ මිනිස්සුන්ට තිබුණු රථ අතරේ වටිනම රථේ අස්ප රථේ. අශ්වයෙක් ගැට ගහලා හොඳ කීකරු අශ්වයෙක් ගැට ගහලා කරත්තයක් තියෙනවා කියලා කියන්නේ හොඳ සුඛෝපභෝගී වාහනයක් යට තියෙනවා. ඒ අශ්ව කරත්තෙන් එයාට කැමති වේගයකට සුවසේ යන්න පුළුවන්. අද කාලේ හරියට මිනිසෙකුට ගමන් කරන්න තියෙන සුව පහසු වාහනයක් වගේ. සුව පහසු වාහනේ ඒ මිනිසයා ආදරෙන් රැක්ක යුතුද නැන්ද? රකින්න ඕන. රැක්කොත් තමයි යාගේ ගමන ගොඩාක් කල් තියෙන්නේ. අපිට මෙයා ගණන් ගන්න නැතුව වාහනේ සම්බන්ධයෙන් හිතන්නේ නැතුව ඔහේ වාහනේ පාවිච්චි කරනවා. වාහනේ වැඩි කල් දුවන්නේ ලෙඩ දෙනවා. එයා බලන්න ඕනේ නේද කලින් කලට වාහනේ සම්බන්ධයෙන් හොඳට බලන්න ඕන. වාහනේ ඒ සේවා ස්ථාන වලට ඒක අරගෙන ගිහිල්ලා එතනින් ආයේ යම් දෝෂ තියෙනවා නම් ඒවා හදා ගන්න ඕන. පරීක්ෂා කළ යුතු තැන් පරීක්ෂා කරන්න ඕන. එතකොට වාහනේ ගොඩාක් කල් එයාට සුව පහසුව හදලා දෙනවා. ආන් ඒ වගේ තමුන්ව රැකගන්න කිව්වා තමාම. අපිව රකින්න පරිබාහිරින් කවුරුත් එන්නේ නැහැ. ඇවිල්ලා කරන්නත් බෑ. අපේ රැකවරණේ අපි මහදාගත යුතුයි. පසේ නදී කෝසල මහා රජුරවන්ට බුදුරජාන් වහන්සේගේ සද්ධර්මය අහන්න ලැබිලා ඒ ධර්මයේ පුරුදු වෙමින් ඉන්න කාලේ හරි අපූර්ව සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. කොසල් රජුරෝ රාජ සභාවේ වාඩි වෙලා සිංහාසනේ ඉන්නකොට කොසල් රජුරන්ට පේනවා අමාත්‍යවරු දෙකොටසක්. එක අමාත්‍යවරු කොටසක් බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා නැහැ. ධර්මයේ සංඝයා සරණ ගිහිල්ලා නැහැ. ওই මිසදිටු කට්ටිය. අනික් කොටස තෙරුවන් සරණ ගිහිල්ලා රජුරෝ දකින්නවා නිතර බණ අහන්නත් යනවා. එහෙම පිරිසකුත් ඉන්නවා. රජුරන්ට පේනවා එමතිවරු අතරේ අර මිසදිටු එමතිවරු හරියට කතා වෙනවා කියනවා. මේ අපිව රැක ගන්න ඕනේ. අපිට ආදරය කරන්න ඕනේ. අපි අපේ ජීවිතේට යහපත සලස ගන්න ඕන. මං නම් මගේ ජීවිතේට ආදරෙයි. මේ මං කටයුතු කරන්නේ මට ආදරින් කියලා නිකන් මේ මිනිස්සු එහෙම කියනවා. හැබැයි රජුරන්ට පේනවා මෙහෙම කියන එවුම්ම මේන්න එකට බොනවා. තමන්ව රැක ගන්න ඕන මං මට ආදරෙයි කිය මෙන්න මත්පැන් බොනවා. මං මට ආදරෙයි කිය මෙන්න සල්ලාලකම් කරනවා. මං මට ආදරෙයි කිය මේන්න බොරු කියනවා. මං මට ආදරෙයි කිය මේන්න කප්පම් ගන්නවා හොරකම් කරනවා. මං මට ආදරෙයි කිය මේන්න ප්‍රාණඝාත කරනවා. දැන් පේනවා. රජුරෝ ධර්මයේ දන්නවනේ. රජුරෝ කල්පනා කළා මේකුන්ගේ කට විතරනේ තියෙන්නේ. මං මට ආදරෙයි කියලා කිව්වට තමන්ට ආදරෙන් කටයුතු කරන බවක් පේන්නේ නෑනේ. රජුරෝ එහෙම හිතුවා. රජුරන්ට එතකොට මතක් වුණා ධර්මය අහන ඇමතිවරු ඒ පිරිස කියන්නේ කියනවා. මං මට ආදරෙයි. මං මාව රැක ගන්න ඕන කියලා එහෙම කියන්නේ. හැබැයි කිව්වේ නැතුවට රජුරන්ට පේනවා ඒ අය සත්තු මරන්නේ. හොරකම් කරන්නේ. ඒ අයගේ සල්ලාලකම නැහැ. ඒ අය බොරු කියන්නේ අවංකයි. ඒ අය මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. රජුරු කල්පනා කළා. අර පිරිස තමන්ට ආදරෙයි කිව්වට කටයුතු කරන ක්‍රමින් තමන්ට කිසි ආදරයක් නැහැ. හැබැයි මේ අමාත්‍ය පිරිස තමන්ට ආදරෙයි කියලා බෙර ගහන්නේ. හැබැයි තමාට ආදරය කරන කෙනෙක්
තමා උදෙසා යම් රැකවරණයක් හදාගත යුතුද මේ ඇමතිවරු එක හදාගෙන. බලන්න අදටත් මේ සමාජ තලයේ ඕක දකින්න ලැබෙනවා. ඕක දකින්න ලැබෙනවා. තමන්ව රැකගන්න කෙනා නිහඬව රැකගන්නවා. තමන්ට ආදරය කරන කෙනා නිහඬව තමන්ව රැකගන්නවා. තමන්ට ආදරය කරන්න ඕන අපි අපිටත් ආදරේ අපි අනිත් අයටත් ආදරේ කියලා බෙර ගහන යම් මේ පිරිසක් ඉන්නවද? ඒ අය තමන්ටම සතුරු වෙලා ජීවිතය ගත කරනවා. මේක තමයි පිංගුතුනේ සසර ගමනේ අපි කොයි කාටත් දිගින් දිගට වෙන්න ඇත්තේ. ඒ නිසානේ අපි අදටත් මේ සසරේ. මේ මොහොතේවත් මේ දහම් අවවාදයෙන් හොඳට හිතට අරගෙන තමන්ගේ රැකවරණේ තමන් හදාගන්න. තමන්ට සෙත් පතන අය වෙන්න. තමන්ට ආශිර්වාද කරගන්න අය වෙන්න. ඇත්තටම හැබෑවටම සෙත අපට සැලසෙන්නේ අපි අපිටම සෙත පැතුවොත්. හැබෑවටම ආශිර්වාදය තමන්ට සැලසෙන්නේ අපි අපිටම ආශිර්වාද කරගත්තොත්. හැබෑවටම රැකවරණේ අපට සැලසෙන්නේ අපි අපිවම රකින්න තීරණය කළොත්. ඒ නිසා තමන්ට සෙත සලසා ගන්න තීරණය කරන්න. තමන්ව ආරක්ෂා කරගන්න තීරණය කරන්න. තමන්ට ආශිර්වාද සලසා ගන්න තීරණය කරන්න. හොඳට තෙරුවන් සරණ යන්න. තෙරුවන් සරණ ගිහිල්ලා සිල්වත් වෙන්න. හොඳට ධර්මය අහන්න. ගුණධර්ම දියුණු කරන්න මහන්සි ගන්න. ඔබ ඔබේ ජීවිතේට මහා ආශිර්වාදයක් සලසා ගන්නයි බවට පත් වේවි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත දැන් ඔන්න යක්ෂයාට තමයි මේ බණපද ටික කිව්වේ. යක්ෂයාට පන්සිල් රකින්න කියලා කිව්වා යක්ෂය. අදින් පස්සේ ඔය මිනි මස් කෑම අත්හැරලා දාලා ඔබ සම්පූර්ණයෙන් ප්‍රාණඝාතය නවතාපන්. මේ මිනිස්සු බය ගන්නන එක පැත්තකින් තියලා උඹ මිනිස්සුන්ට උදව් කරන ඊටු දෙවි කෙනෙක් වගේ වෙයන්. මිනිස්සු අනේ දුකටපත් වෙලා ඉන්නවා දකින්නකොට උඹට පුළුවන් හැටියකට මිනිස්සුන්ට උදව් කරපන්. උඹේ ඔය යක්ෂ ආත්මෙන් මිනිස්සුන්ට සෙත සලසාපන්. මේ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් යහපත් දෙයක් මිනිසෙකුගේ දුකක් නිවන දෙයක් ඔබ කරපන්. එහෙම ජීවිතය ගත කරපන් කියලා බෝධිසත්වයෝ මේ යක්ෂයාට බොහෝම ආදරෙන් කරුණු කාරණා කියලා දුන්නා. අවසානයේ යක්ෂයා බෝධිසත්වයන් වහන්සේගේ දාසයෙක් බවට පත් වුණා. දාසෙක් කියලා කිව්වේ බෝධිසත්වයන් වහන්සේට නිරන්තරයෙන් ආචාර කරගෙන ඉන්න. බෝධිසත්වයන් වහන්සේට ගුරුවරයාසේ පුදන. එහෙම කෙනෙක් බවට පත් වුණා මේ යක්ෂයා. ඉතින් රටේ රජුරවන්ට ආරංචිය ගියා බෝධිසත්වයෝ අර දරුණු යක්ෂයාව දමනය කළා කියලා. රජුරවන්ට හිතා ගන්න බෑ මොකද රජුරවන්ට නිතර නඩු ආවා මේ ශාලාවේ උන්න මිනිස්සු නිදා ගන්නවා එළි වෙනකොට මිනිස්සු මැරිලා. ඕම ආරංචි ආවා. ඒ ආරංචි එමින් තියෙද්දි රජුරවන්ට හරි සතුටක් හටගත්තා. අනේ මේ යකාව එක්තරා පුරුෂයෙක් දමනය කරලා. එතකොට රජුරෝ ඒ බෝධිසත්වයන්ව කැඳෙව්වා. මාලිගාවට කැඳවලා රජුරවන්ට සේනාධිපති තනතුර අපේ බෝධිසත්වයන් වහන්සේට රජුරෝ පිරිනැමුවා. ඉතින් බෝධිසත්වයන්ගේ අවවාද අනුශාසනා මත රජුරුවෝත් තමන්ගේ ජීවිතයට යහපත සලසගත්තා කියනවා. ඒ රජුරුවෝත් මරණින් මත්තේ දාන ආදී බොහෝ පින් රැස් කරගෙන සිල්පද ටිකත් හොඳට සුරක්ෂා කරගෙන ජීවත් වෙලා දෙවියන් අතරේ උපන්නා. එහෙමනම් ඒක කලේ බෝධිසත්වයෝද ඒ රජුරුවමද කරගත්තේ? රජුමයි කරගත්තේ. බෝධිසත්වයෝ කලේ අවවාද කරන එක විතරයි. මෙහෙම කරන්නට මේවා කරන්න එපා. රජුරුව තමයි දක්ෂ වුණේ. රජුරුව තමන්ව ඒ අනුව හැඩගස්ව ගත්ත නිසා රජුට සුගතිය යන්න පුළුවන් වුණා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඒ කාලේ රටේ රජුරු වෙලා හිටියේ අපේ ආනන්දයෝ. ගර්ග පියාණන් වෙලා සිටි අපගේ මහා කස්සපයෝ නුවණැති පුත්‍රයා බවට පත් වුණේ මේ මහ බෝධිසත්වයෝ වන මමය කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් ඒ නිසා පින්වතුනි ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිටත් මඟ පෙන්වීම කරලා තියෙනවා. කල යුත්තේ මොකද්ද නොකල යුත්තේ මොකද්ද පින මොකද්ද පව මොකද්ද කුසලෙ මොකද්ද අකුසලෙ මොකද්ද කියලා මහා කාරුණිකයන් වහන්සේ ඊටාම් පැහැදිලිව කියලා දීලා තියෙනවා.
ඒ තමයි මගේ හැසිරීම හෝන හැසිරීම අපිට පෞද්ගලික දෙයක්. අපි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපේ ජීවිතය හැඩගස්ව ගන්නට උත්සාහවත් වුණොත් අපිට සෙත සැලසෙයි. ආශිර්වාද සැලසෙයි. අපි බුද්ධ වචනේ බැහැර කළොත් අපේ ජීවිතින් සෙත ඈතට යයි. අපේ ජීවිතින් ආශිර්වාදය ඈතට යයි. ඉතින් ඒ නිසා අපි කොයි කාටත් මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ බුදු සසුන මුණ ගැහිච්ච මොහොතේ සම්බුද්ධ ශාසනයේ පිහිට සලස ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන දෙවියෝ දෙව් සැපෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දිනාවම නිරතුරු ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය ලබත්වා. දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කළා වූ පින්වත් නදීකා ප්‍රියදර්ශිනී නවරත්න ඒ මෙනවියගේ ආදරණීය දෙමාපියන් හට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඒ මෑණියනුත් පියාණනුත් නිදුක් නිරෝග සුවයම ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. කායික පීඩා මානසික පීඩා දුරුව කායික මානසික සැප සැහැල්ලුවම සැලසේවා. තවදුරටත් මෑණියන්ට පියාණන්ට සුවසේ පින් කරගෙන දහමේ හැසිරි මේ ආත්ම භාවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට ඒකාන්ත කොට මේ ධර්ම දානමය පින හේතු වාසනා වෙත්වා කියලා අපි පින් අනුමෝදනා සිදු කරමු. ආශිර්වාද එකතු කරමු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ නදීකා ප්‍රියදර්ශිනී නවරත්න මෙනවිය ඇතුළු කොට පවුලේ හැම දෙනා නමින් මියගිය සියලු ඥාති සමූහයාට අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත් වේවා. ඉක්මන් භවයකදීම ඥාතීන් සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දාන සිදු කළේ 27 වෙනි උපන්දිනයේ යෙදුනා වූ පින්වත් AGWM නදීකා ප්‍රියදර්ශිනී නවරත්න මෙනෙවිය විසිනුයි. ඒ මෙනෙවියට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ආදරණීය දෙමාපියන්ට පින් අනුමෝදන් වෙත්වා. පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිතවල තම තමන් කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී ඊළඟට පවුලේ දූ දරුවෝ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දියුණුවම සැලසේවා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන ආදී යම් මේ කරදර බාධා වෙත්නම් සියල්ල දුරු වේවා. සැනසෙල්ලේම පින්වතුන්ලට දිවි ගෙවන්න ලැබේවා. ජීවිතේට හරි මඟ පෙන්වා දෙන කල්යාණ මිත්‍රයෝම යලි යලි මුණ ගැසේවා. කිසි කලෙකත් පවිටු ඇසුරට නැඹුරු නොවේවා. පින්වතුන්ල හැම දිනාට අද ධර්ම දාන සිදු කළ ඒ සුපින්වතුන්ලාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ඊළඟට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ ඒ පින්වත් හැම දිනාට සුපින්වත් ඔබ සියලු දෙනාට ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.